අයිබෝවන් ඕගනික් නවවෙනි වීඩියෝ තින්නේ තිනවල් අවසන් කරනවා අපි ඇල්ලිහැටිටනට යන මේ වීඩියෝ ඉවරනකොට අද මේ වීඩියෝකින් අපිට ඇල්ලිහැටි පිටුන කතා කරන්නේ නැහැ පටන් ගමුනේ පොඩ්ඩක් වහිනවා තමයි වැස්සේ සද්දය ඔයගලන්ට ඇහෙන ඇති හැබැයි මා කරන්න හරි අපි කතා කරේ පීනෝල් සක්‍රිය ලෝහ සමග නැත්නම් සෝඩමයිට් එක්ක නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ආම්ලික ගුණ දක්වන ප්‍රතික්‍රියා. එතකොට තමයි හැදෙන්නේ පීනෝල් වල සෝඩියම් ලවණ. පීනොක්සයිඩ් එනයිනේ පීනේට් එනයිනේ. එතකොට ඇල්කොහොල් වලත් ඔය වැඩි NaOH එක්ක උන් නැති වුණාට NaOH එක්ක උන් නැති වුණාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙක එහෙම හැදුණානේ. මෙන්න මේ ඇල්කොක්සයිඩ් එනයිනේ පීනොක්සයිඩ් එනයිනේ එහෙම නම් හොඳ නියුක්ලියෝෆයිල්. ඒ වගේම හොඳ නියුක්ලියෝෆයිල් එක හොඳ බස්මිකුත් වෙන. එහෙනම් මේවා හොඳ නියුක්ලියෝෆයිල් හොඳ බස්ම. අපි මෙතනදී කතා කරා මෙයා නියුක්ලියෝෆයිල් එක ලෙස හැසිරෙන ඒවා වෙනමයි. බස්මයක් ලෙස හැසිරෙන ඒවා වෙනවා. එහෙනම් මෙතනත් කතා කරන්න වෙනවා. මෙන්න මෙයා නියුක්ලියෝෆයිල් එක ලෙස හැසිරෙන අවස්ථාවයි බස්මයක් ලෙස හැසිරෙන අවස්ථාව අපිට කතා කරන්න. බස්මයක් ලෙස හැසිරෙනවා කියලා කියන්නේ තමයි ප්‍රෝටෝනයක් ග්‍රහණය කරගන්න. ආම්ලික හයිඩ්‍රජන් තියෙන තැනකින් ප්‍රෝටෝනයක් ගන්නවට අපි කියනවා මෙයා බාස්මිකව දක්වනවා. ඒ විදිහටම මෙයාට ඉලෙක්ට්‍රෝන මොන තැනකට පහර දෙන්න පුළුවන් නම් අපි කියනවා මෙයා නියුක්ලියෝෆයිල් ලෙස හැදෙනවා. එහෙනම් තියාගන්න. ඉහත ලැබෙන පීනොක්සයිඩ් එනයනය හොඳ බස්මයක් සේම නියුක්ලියෝෆයිල් ලෙස හැසිරේ. හොඳ බස්මයක් සේම නියුක්ලියෝෆයිල් ලෙස හැසිරේ. කියලා ඕකට අංක නැති මාත්‍රිකාව ලියන්න. පීනේට් අයනේ නැත්නම් පීනොක්සයිඩ් එනයනේ බස්මයක් ලෙස හැසිරීම. බස්මයක් ලෙස හැසිරෙනවා. එතකොට ළමයි දැන් උන්ට බස්මයක් ලෙස හැසිරෙනවා කියලා කියන්නේ අම්ලයක් දානවා කියන එක අම්ලයකට දැන් අර ඇල්කොක්සයිඩ් වලට ජලය දැම්මා ඇමයිඩ් එහෙමත් දැම්මම තමයි මෙතන එහෙම ගොඩක් නෑ. මෙතන ජලයක් දාන්න එපා. ජලය විතරක් දාන්න එපා. අනිවාර්යෙන් H+H2O හිල් යන නැත්නම් මොකද්ද? සල්ෆියුරික් අම්ලය HCl අම්ලය වගේ අම්ලයක් දැම්මම තේරෙනවා. ඒතර D+T2O කියලා කියන්නේ D එක. තේරුණාද? මෙන්න මේක ගොඩාක් ඔයාලට පුරුදු වෙන්න ඕන කියන්නේ මේකේ තේරුමේ අම්ලයක් දානවා තනුක අම්ලයක් දානවා කියන එක මේකේ තේරුම. හුදෙක් ජලය දානවා නෙවෙයි තේරෙනවද? ජලය නම් ජලය කියලා විතරනේ අපි කියන්නේ තේරෙනවද? ඒතර ඔය පීනොක්සයිඩ් අයනට නම් අපි ජලය විතරක් දානවා. D2O විතරක්. D+T2O දානවා. තේරුණාද? දැන් මෙතන එහෙම හුදෙක් ජලය ලියන්නේ ඒකට හේතුව පස්සේ තමයි අහන්නේ. D+D2 එහෙම ලියන්නේ තේරෙනවද? එතකොට ළමයි මෙයාට එන්නේ මොකද්ද? OH නැවත පීනෝල් ලැබෙනවා. මේ ක්‍රියාවලියේදී නැවත පීනෝල් මේ අට තියෙන්නේ පීනෝල් හැබැයි OD D කියන්නේ ඩියුටි කියන මේ හයිඩ්‍රජන් නේ. හරිනේ. එන්නේ OH. යා. පීනොක්සයිඩ් අයනේ බස්මල් ලෙස හැදෙන්නේ කියලා ඔය දෙක. ඊට පස්සේ ලියන්න පීනොක්සයිඩ් අයනේ නියුක්ලියෝෆයිල් ලෙස හැදෙන්නේ. පීනොක්සයිඩ් අයනේ නියුක්ලියෝෆයිල් ලෙස හැසිරීම. නියුක්ලියෝෆයිල් ලෙස හැදෙනවා ළමයි ආයෙ මොනවද? ඇල්කිල් හේලයිඩ්ත් එක්ක ඇල්කිල් හේලයිඩ් වල ඉලෙක්ට්‍රෝන උඩ තැනක් තියෙනවා ගන්නවනේ. ඇල්කිල් හේලයිඩ් වල ඉලෙක්ට්‍රෝන උඩ තැනක් තියෙන නිසා එතෙන්ට පහර දෙනවා. මොකද්ද මාතෘකාව? පීනොක්සයිඩ් අයනේ නියුක්ලියෝෆයිල් ලෙස හැසිරීම කියලා මෙන්න මේක කියනවා.
කොරෝනාවත් එක්ක ඔයාලට බාධාවද දන්නේ නැහැ මේ සද්දේ. හරි. හරි. එක ප්‍රතික්‍රියාවක් ඇතිනේ. මේව දන්නවනම් ළමයි ඊතර හදාගන්න ඊතර හදාගන්න ඇල්කිල් හේලයිඩයක් සහ ඇල්කොක්සයිඩ් ඇනයනයක් තියෙනවා. දැන් මෙතන අපි ගත්තේ පීනොක්සයිඩ් ඇනයන. ඉතින් නියුක්ලියෝෆයිල් වල හැස්සෙන්නේ. මෙයා පහර දෙන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන දැන්ට ඔයාලට හරි ඉලිසියෙන් මෙයාගේ අඳින්න පුළුවන් මොකද්ද? යන්ත්‍රණයක් දුවන. මේක වෙන්න ටිකක් පොඩි මැඩිකමක් දක්වනවා තමයි. ඒකට හේතුව මෙන්න මේ පීනොක්සයිඩ් අයනයක සම්ප්‍රයුක්තතාවය නිස්ථායි වෙන්න පුළුවන් නම් සම්ප්‍රයුක්තතාවය නිස්ථායි වෙන. එතකොට මෙතන මේ ඉලෙක්ට්‍රෝන යුගල ගිහින් මෙතන චිත්ත බන්ධන ස්වභාවයක් කියන එන එකක් කියන මේ විනාරෝපණය මේක වට යනවා. ඒතර මේ උඩ හැකියාවම ටිකක් අඩු තේරෙනවා. හරියන්න දෙකේ 4 ස්ථරීකරණය යාගන්න එපා. එස්ටරීකරණය දන්නවනේ එස්ටර් හදන්න ළමයි ඔයාලට ඕනේ ඇල්කොහොලෙකුයි කාබොක්සිලික් අම්ලෙකුයි නැත්නම් ඇල්කොහොලෙකුයි අම්ල ක්ලෝරයිඩ්. දැන් එතකොට ඇල්කොහොලෙයි කාබොක්සිලික් අම්ලෙයි එකේ අපිට සාන්ද්‍ර සල්ෆියුරික් අපිට අවශ්‍ය වෙනවා උත්ප්‍රේරකයක් විදිහට සහ මේක ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක්. එනින්ද අවසන් මිශ්‍රණයේ ප්‍රතික්‍රියක සහ ඵල මිශ්‍රණයක් ලැබෙනවා. ඊට පස්සේ අම්ල ක්ලෝරයිඩ් පාවිච්චි කරන්න පුළුවන්. අම්ල ක්ලෝරයිඩ්ත් එක්ක ඇල්කොහොලයක් ප්‍රතික්‍රියා කරොත් එස්ටර් ලබා ගන්න පුළුවන්. ඒක තනිතලයේ ප්‍රතික්‍රියාව. තනිතලයේ කියලා එහෙම එක්සෑම් එකට ලියන්න. ඒක අප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක්. ඒකට උත්ප්‍රේරක අවශ්‍යත් නැහැ. කෙලින්ම එස්ටර් ලැබෙනවා. එතකොට මේක ඇල්කොහොල යටතේ කතා කරා සේම දැන් පීනෝල් යටතේත් අපි කතා කරන්නේ එපා එස්ටරීකරණය. තේරුණා? පීනෝලුත් ඇල්කොහොල වගේ යන එකක් නේ. බෙන්සීන්ට ඔය සම්බන්ධ වුණා විතරයි. එතකොට මේකේ උඩ එස්ටරීකරණය සාර්ථක නැහැ. මේක එච්චර සාර්ථක නැහැ. මේක වෙනවා. තේරුණාද? මේක එච්චර සාර්ථක නැහැ. මේකේ යන්ත්‍රණය දන්නවනම් තමයි වෙන්නේ නම් දැන් මේකේ මේ පීනෝල් වල නියුක්ලියෝෆිලික් හැකියාවක් තමයි මෙතන පාවිච්චි වෙන්නේ. පීනෝල් වල නියුක්ලියෝෆිලික් හැකියාවක් තමයි පාවිච්චි වෙන්නේ. ඒතර මෙයාගේ මේ එකසර යුගලත් එක්ක ප්‍රහාරයකින් තමයි ඔය කතන්දරේ වෙන්නේ. මොකද්ද මේකේ යන්ත්‍රණය? යන්ත්‍රණය නෑ අපිට. එතකොට මේකේ යන්ත්‍රණය සිද්ධ වෙන්නේ මෙයාගේ නියුක්ලියෝෆිලික් හැකියාවත් එක්ක. නමුත් පීනෝල් වල නියුක්ලියෝෆිලික් හැකියාව ටිකක් අඩුයි. මොකද පීනෝල් සම්ප්‍රයුක්තතාවට ලක් වෙලා ඕමත තියෙන එකසර යුගල බෙන්සීන් වලයට විස්ථාපනය වෙනවා. තේරුණා? පීනෝල් වල සම්ප්‍රයුක්තය ඇඳලා නේ. අන්න ඒක නිසා පීනෝල් වල ටිකක් නියුක්ලියෝෆිලික් හැකියාව ඇල්කොහොල තරම් නැහැ. ඒක නිසා ඇල්කොහොල කාබොක්සිලික් අම්ල එක්ක එස්ටරීකරණය හොඳට වෙනවා. සාර්ථක වෙනවා. හැබැයි ප්‍රතිවර්තයක වෙන කතන්දරයක්. සාන්සල්ෆිරික් උත්ප්‍රේරකයක් දාන මේක වෙන කතන්දරයක්. හැබැයි වෙනවනේ තමයි. ඇල්කොහොල කාබොක්සිලික් එක්ක අම්ලත් එක්ක එස්ටරීකරණය වෙනවා. මොකද ඇල්කොහොල වල හොඳ නියුක්ලියෝෆයිලයක් විතරට හැසිරෙන්න පුළුවන් නිසා. මෙතන මොකද්ද වෙන්නේ? පීනෝල් වල එහෙම නියුක්ලියෝෆිලික් හැකියාව ටිකක් අඩුයි. පීනෝල් වල තියෙන එකසර යුගලක් තමයි නියුක්ලියෝෆයිලයක් විතර හැසිරෙන්නේ. ඉලෙක්ට්‍රෝන වලින් පොහොසත්. තේරුණා? මේ පීනෝල් වල මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගල දෙකක් තියෙනවා. දැන් ඒකයි තමයි ඉලෙක්ට්‍රෝන පොහොසත් කියලා කියන්නේ. තේරුණාද? ඒකට මේ පොහොසත් බව ටිකක් අඩු වෙනවා. බෙන්සින් වලට විස්ථාපන වෙලා යුගලක් සම්ප්‍රයුක්ත වෙනවා නිසා. ඒක නිසා මෙන්න මේක සාර්ථක නෑ. ඒක කවදාවත් මේකෙන් එස්ටරේ ගන්න යන්න එපා.
ටෙස්ටරේ ඕන්නම් ඔයා මෙයාව අම්ල ක්ලෝරේට් කරන්න. මෙන්න මේ කාබොක්සිලික් අම්ලෙන් මෙයා හදාගන්න හරි ලේසි. ඕන කියලා දෙන්නලා මේ OH එක සීල් කරන්න දාන්න PCl3 හරි PCl5 හරි. දන්නවනේ දැන් PCl3 හරි PCl5 හරි දැම්මහම OH බන්ධනය Cl වෙනවා කියලා දන්නවනේ. මේ කාබොක්සිලික් අම්ල තාම උගන්නලා නැහැ. ඇල්කොහොල් යටතේ ඔක කියලා දුන්නානේ. ඒ විදිහට මේ කාබොක්සිලික් වලුත් ළමයි කාබොක්සිලික් වලින් අම්ල ක්ලෝරයිඩ් ගන්න PCl5 දැම්මම හරි. ඒක වැඩක් නැහැ මෙතන. මේ යට ප්‍රතික්‍රියාව ඇයි වෙන්නේ කියලා දැනගන්න ළමයි. කාබොක්සිලික් වලට වඩා මෙයාගේ ඉලෙක්ට්‍රෝන උණයි මෙතන. කාබොක්සිලික් වලට වඩා මෙයාගේ මෙතන ඉලෙක්ට්‍රෝන උණු ස්වභාවයක් තියෙන. ඒක නිසා මෙයාට වඩා මෙයා හොඳට ඒ ප්‍රතික්‍රියාවට සහයෝගය දක්වනවා. ඒක නිසායි තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. එහෙනම් ওই දෙක ලියාගන්න සාර්ථක නැත කියලා ලියා ගන්න. අනිත් එක සාර්ථකයි කියන සාර්ථකයි නෙවෙයි. ඒකේ ඵලය ලියන්න. ලියා ගන්න පීනෝල් කාබොක්සිලික් අම්ල සමග එස්ටර සෑදීම සාර්ථක නැත. පීනෝල් කාබොක්සිලික් අම්ල සමග එස්ටර සෑදීම සාර්ථක නැත. නමුත් අම්ල ක්ලෝරයිඩ් සමග එස්ටර සාදයි. නමුත් අම්ල ක්ලෝරයිඩ් සමග එස්ටර සාදයි. වෙනම ඡේදයක ලියා ගන්න. පීනෝල් වල සංප්‍රයුක්තතාව නිසා නියුක්ලියෝෆිලික හැකියාව ඇල්කොහොල තරම් නැත. පීනෝල් වල සංප්‍රයුක්තතාව නිසා නියුක්ලියෝෆිලික හැකියාව ඇල්කොහොල තරම් නැත. තවද කාබොක්සිලික් අම්ල වලට වඩා අම්ල ක්ලෝරයිඩ් වල කාබන්හි ඉලෙක්ට්‍රෝන ඌනතාව ඉහළය. අම්ල ක්ලෝරයිඩ් වල කාබන්හි ඉලෙක්ට්‍රෝන ඌනතාව ඉහළය. තේම හරියන ඒක ඉවරයි ළමයි. යාගමු දෙකේ දෙකට යන්න. OH බන්ධනය බිඳලා ඉවරයි දැන්. O ඉරක් H නේ. O ඉරක් H බන්ධනය බිඳලා ඉවර දැන් කතා කරලා කියලා අපි යන්නේ ඉන්න මේකට. මොකද්ද? COH බන්ධනය. අන්න ලියා ගන්න. OH බන්ධනය. C ඉරක් OH බන්ධනය බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියා. OH බන්ධනය බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියා වරන් ඇතුලේ න්‍යෂ්ටිකාමී ආදේශ වෙනවා වෙන්නේ න්‍යෂ්ටිකාමී ආදේශය එතන ඩෙල්ටා පස්සේ එකක් තියෙනවා නේ. නියුක්ලියෝෆයිල් තමයි ඊළ පීනෝල් වලට පහර දෙන්නේ මේ කාර්යය. හරිද? පීනෝල්ගේ OH බන්ධනය බිඳෙනවා නම් මේක ඍණ ඩෙල්ටා මයිනස් නිසා මෙයාගේ ඩෙල්ටා ප්ලස් නිසා ඊළ පහර දෙන්න ඕනේ න්‍යෂ්ටිකාමිකයක්. නියුක්ලියෝෆයිල් එක. ඒක නිසා මේක නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා ගැන අපි මේ කතා කරන්නේ. පීනෝල්ගේ මෙන්න මේ බන්ධනය බිඳෙන ආකාරය. තේරුණාද? එහෙනම් ලියන්නේ සීරක් OH බන්ධනයේ බිඳීමෙන් සිදුවන ප්‍රතික්‍රියාව වරන් ඇතුලේ න්‍යෂ්ටිකාමී ආදේශ නැත්නම් නියුක්ලියෝෆිලික ආදේශ. ඒකට ලියා ගන්න. පීනෝල් ඇල්කොහොල න්‍යෂ්ටිකාමී ආදේශ ප්‍රතික්‍රියා නොදක්වයි. පීනෝල් ඇල්කොහොලමින් කියන වෙන්නේ නැහැ ළමයි. ප්‍රතික්‍රියා දැන් මම මාතෘකාවක් දුන්න ලොකුවට කතා කරන්න ගියාට ප්‍රතික්‍රියා නැහැ. තේරුණා? හරි ලේසි. දැන් පීනෝල් ඇල්කොහොලමින් න්‍යෂ්ටිකාමී ආදේශ ප්‍රතික්‍රියා සිදු නොකරයි. එයට හේතු දෙකක් ඉදිරිපත් කළ හැකිය. අංක 1 යාන අංක 1 හේතු ලියන්නේ අංක 1. ළමයි පීනෝල් සංප්‍රයුක්ත ව්‍යුහ දක්වනවානේ. පීනෝල් වලට වඩා පීනේට් අයින සංප්‍රයුක්ත ව්‍යුහ දක්වනවා කියලාත් වදන්න. මෙරු වෙන්න ළමයි. තේරුණා? මොකද්ද අපි කතා කරන්නේ? පීනෝල් සංප්‍රයුක්ත ව්‍යුහ දක්වනවා. එතකොට මෙන්න මේකට දිත්ත ස්වභාවයක් කියලා. මෙන්න මේ බන්ධනයේට ආංශික දිත්ත බන්ධන ස්වභාවයක් වෙනවා. ආංශික දිත්ත බන්ධන ස්වභාවයක් වෙනවා. ඒ බන්ධනේ බිඳින්න අමාරුයි.
මේ බන්ධනය බිඳින්න අමාරුයි. තේරුණාද? මෙතන කාබන් sp2 මුහුම් කාරණය අනිත් එක. sp2 මුහුම් කාබන් ටිකක් ඒ මුහුම් කාක්ෂික ටිකක් කොටයි. තේරුණාද? sp3 ඊට වඩා කොටයිනේ. එතකොට මේ බන්ධන ටික කෙටි. තේරුණාද? මෙන්න මේ කාබන්ගේ තියෙන sp2 මුහුම් කාක්ෂිකයක්. sp2 මුහුම් කාක්ෂිකයක් තමයි මේ O1 බන්ධනය හදාගන්නේ. එතකොටත් බන්ධනය කෙටි වෙනවනේ. අනිත් එක තමයි ආංශික දිත්ත බන්ධන ස්වභාවය දක්වනවා. අපි අන්නේ සංකීර්ණ වෙමු. අනේ ඉතින් මේවා පුරුදු වෙන්න තනියෙන් එහෙම මේ සංකීර්ණ වෙනව අඳින්න දැන් හොයලා බලන්න කෙනෙක් නෑ ගෙදර ඉන්නේ ඕගොල්ලෝ. එකක් කර එකක් තමයි ළමයි දිත්ත බන්ධනේ වාදේ. ලියාගන්න පීනෝල් වල O බැඳුණු කාබන් පීනෝල් වල O බැඳුණු කාබන් sp2 මුහුම් කාක්ෂිකයන් නිසා පීනෝල් වල O බැඳුණු කාබන් sp2 මුහුම් කාක්ෂිකයන් නිසා CO බන්ධනය කෙටිය තවද පීනෝල් වල සංප්‍රයුක්ත ව්‍යුහ වලින් පෙනෙන්නේ CO බන්ධනයට ආංශික දිත්ත බන්ධන ස්වභාවයක් ඇති බවයි. තවද පීනෝල් වල සංප්‍රයුක්ත ව්‍යුහ වලින් පෙනෙන්නේ C O බන්ධනයට ආංශික දිත්ත බන්ධන ස්වභාවයක් ඇති බවයි. එබැවින් න්‍යෂ්ටිකාමී ආදේශයක් සිදු වී OH ඉවත්ව න්‍යෂ්ටිකාමී ආදේශයක් සිදුවෙමින් OH ඉවත්ව යන්නේ නැත. OH ඉවත්ව යන්නේ නැත. හරි. නම් ඒකත් හරි. තේරුණාද? ඊට පස්සේ අපි යමු අනිත් එක තමයි. අපි හිතමු ඔය චිවත්ත ගියා කියලා. කොහොම හරි යවුවයි හිතමු. දැන් ඔය චිවත්ත යන්නේ නැත කියලා කිව්වා. නමුත් අපි හිතමු ඔය චිවත්ත ගියා කියලා. ඔය චිවත්ත ගියාම හැදෙන්නේ කාබු කටායනේ නේද? පෙනිලි කාබු කටායනේ හැදෙන්නවා. මම මෙතන විතරක් කාබන් දක්වන්නම්. එතන විතරක් කාබන් දක්වන්නම් පේන්න දෙන්න. එතන ධනාරෝපණය තියෙන කාබු කැටායනේ. දැන් ඔයාලට ඉන්න මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි එක්කෙනා OH- ඉදිරියට ගියාට පස්සේ හැදෙන කාබු කැටායන ඇඳ ගන්න පුළුවන්. ඇල්කිල් හෙලයිඩ් වලත් ඔයාලා ඇඳ එක. ඇල්කොහොල් වලත් ඇඳන්නේ කාබු කැටායනේ. ඉතින් බෙන්සීන්ට කියලා 아무තු එකක් නැහැ තේරෙනවද? මේක එන්නේ. මේක දිහා බලන්න ළමයි මෙන්න මේ කාබන්ගේ දැන් මෙතන මෙහෙම් බන්ධනයයි මෙහෙම් බන්ධනයයි. එහෙනම් ඒ කාබන්ගේ මුහුම්කරණය මොකද්ද? sp වෙලා. OH ගියාට පස්සේ මේ මෙන්න මේ පෙනිල් කාබු කැටායනේ මොකද්ද වෙලා තියෙන්නේ? කාබන් sp. sp මුහුම්කරණය විද්‍යුත් ඍණතාව ගොඩක් වැඩි. sp මුහුම්කරණය විද්‍යුත් ඍණතාව වැඩි. විද්‍යුත් ඍණතාව වැඩි පරමාණුන් මත ධනාරෝපණයක් තියෙන එක හොඳටම අස්ථායි. ඒක නිසා මේක ඇහුවා ළමයි. ඒක අවුරුදු 2කට කලින් මේක පාස් පේපර් එක සත්‍ය අසත්‍ය ප්‍රශ්නයක ඇහුවා. ළමයි දන්නේ පෙනිල් කාබු කැටායනය නේද? ළමයි දන්නේ පෙනිල් කාබු කැටායනය කියලා මෙන්න මේක හේතුව කියන්නේ කොහොමද? මෙන්න මේක. තනිකර වැරදි නේද? පෙනිල් කාබු කැටායනය මෙතනින් තියෙන්නේ. තේරෙනවද? SP මොහොම කරන මේක හරිය අස්ථායි. තේරෙනවද? ආයෙත් ලියන්න අංක 2 පොයින්ට් එක. අරක අංක 1 නේ ළමයි. අංක 1 යටතේ තමයි මේක කියන්නේ. හේතු දෙකක් ඉදිරිපත් කළ හැක්කෝනේ. දෙවැනි හේතුව යටතේ ලියා ගන්න. OH ඉවත්ව ගිය පසු සැදෙන පෙනිල් කාබු කැටායනය. OH ඉවත්ව ගිය පසු සැදෙන පෙනිල් කාබු කැටායනය මත ධනාරෝපණය ඇති. පෙනිල් කාබු කැටායනය මත ධනාරෝපණය ඇති. XP මුහුම් කාබන් පරමාණුවක් මතය.
ධනාරෝපණය ඇත්තේ sp මුහුම් කාබන් පරමාණුවක් මතය. එහෙනම් sp මුහුම් පරමාණුවක විද්‍යුත් ඍණතාව ඉතා අධිකය. sp මුහුම් පරමාණුවක විද්‍යුත් ඍණතාව ඉතා අධිකය. විද්‍යුත් ඍණතාව ඉතා අධික පරමාණුවක් මත විද්‍යුත් ඍණතාව ඉතා අධික විද්‍යුත් ඍණතාව ඉතා අධික පරමාණුවක් මත විද්‍යුත් ඍණතාව ඉතා අධික පරමාණුවක් මත ධනාරෝපණයක් තිබීම අස්ථායි බැවි. විද්‍යුත් ඍණතාව ඉතා අධික පරමාණුවක් මත ධනාරෝපණයක් තිබීම ඉතා අස්ථායි බැවින් පෙනිල් කාබු කැටායනය ඉතා අස්ථායි. පෙනිල් කාබු කැටායනය ඉතා අස්ථායි. ඔන්න දැන් 1 2 පැහැදුවා. ඊට පස්සේ ආයෙ වෙනම වාක්‍යයක් ලියන්න. එබැවින් p0 Sn1 හෝ Sn2 එබැවින් p0 Sn1 හෝ Sn2 ආකාරයේ යන්ත්‍රණ මගින් නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා නොදක්වයි. එබැවින් p0 Sn1 හෝ Sn2 ආකාරයේ යන්ත්‍රණ මගින් නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා නොදක්වයි. පැහැදිලිද? අපි බලමු 2 2 3 ළමයි 2 2 3ට යන්න. ලියන්න p0 වල ඉලෙක්ට්‍රෝෆිලික ආදේශය ඉලෙක්ට්‍රෝනකාමී ආදේශනේ p0 වල ඉලෙක්ට්‍රෝෆිලික ආදේශය 2 2 3 p0 වල ඉලෙක්ට්‍රෝෆිලික ආදේශය p0 වල ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ කොහෙටද ළමයි? ළමයි p0 වල මේ OH අයින් කරන්න දැන් ඉන්නේ කවුද? බෙන්සීන් වල ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය මොකක්ද? ඉලෙක්ට්‍රෝෆිලික ආදේශය. ඇයි ඒ? ෆයි බන්ධන තියෙන නිසා මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. ස්ථානගත ෆයි වලාවක් තියෙන නිසා ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. ඉලෙක්ට්‍රෝන වලින් පොහොසත්. එහෙනම් එයා හොයන්නේ ඉලෙක්ට්‍රෝන ඌන කෙනෙක් පහර දෙනවා නම් තමයි එයා කැමති. එහෙනම් මෙයාට පහර දෙන්නේ මේ OH අයින් කරලා තියෙන්නේ. බෙන්සීන්ට පහර දෙන්න එන්නේ ඉලෙක්ට්‍රෝන ඌන ඉලෙක්ට්‍රෝෆයිල. හරි කැමති ඉලෙක්ට්‍රෝෆයිල බෙන්සීන්ට පහර දෙන්න. තේරෙනවද? ඔන්න දැන් ඉලෙක්ට්‍රෝෆයිල පහර දෙන්නේ. මොකට බෙන්සීන් වලට මෙන්න මේ අපි හිතමු මෙතන H එකට පහර දුන්නා කියලා H එක තියෙන කාබන් පහර දීලා ඒකට ආකර්ණය වුණොත් මෙහෙම ආකර්ණය වුණොත් මෙන්න මේ බන්ධනේ නැතිලා බෙන්සීන් වලේ බෙදෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝෆිලික ආකර්ණයක් වුණොත් තවදුරටත් එතන බෙන්සීන් නැහැ. බෙන්සීන්ගේ වලය බිඳිලා බෙන්සීන් වලයේ තියෙන ඇරෝමැටික් ස්ථායීතා ශක්තිය සම්ප්‍රයුක්තතා ශක්තියක් තියෙනවා. ඒක නිසා බෙන්සීන් කැමති නැහැ බෙන්සීන්ගේ වලය බිඳගන්න. තේරුණාද? පිටින් එක්කෙනෙක් ඇවිල්ලා ආකර්ණය මේ ආකර්ණය වෙන්න බැරි ගමන්නේ ආකර්ණය වෙන්න පුළුවන්. මේ මෙතන බන්ධන 4ක් හදාන්න පුළුවන් නේද? බෙන්සීන් වල අසන්තෘප්තතාවයක් තියෙනවනේ. ඕනයි තමයි තියෙනවනේ. නමුත් ආකර්ණය නොවෙනවා නෙවෙයි ආකර්ණය වෙන්න අකමැති. ආකර්ණය වෙන්න අකමැති. ඒක නිසා තමයි බෙන්සීන් කැමතිනේ හයිඩ්‍රජන් යවලා ඒ වෙනුවට වෙන එක්කෙනෙක්ව සෙට් කරගන්න ඉලෙක්ට්‍රෝෆයිලයක් සෙට් කරගන්න. එහෙනම් ළමයි ආකර්ණය නෙවෙයි ආදේශ වෙන්නේ. එහෙනම් මොකද්ද බෙන්සීන්ගේ ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය? ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ. අපි දැන් බලමු p0. මෙච්චර කතාවේ බෙන්සීන් ගැන. ඉතින් p0 වල බෙන්සීන් වලේ නැද්ද? p0 වල බෙන්සීන් වලේ නැද්ද? තියෙනවනේ. තාම බෙන්සීන් ළමයි. බෙන්සීන් වලේ බිඳිලා නැහැ. ඇරෝමැටික් ෂටකය බිඳිලා නැහැ. තාමත් මෙයා බෙන්සීන්. ඉතින් මෙයාට බැයිද තව තැන් පහක්ම තියෙනවනේ ආදේශ වෙන්නේ. p0 වලේ තව තැන් පහක්ම තියෙන ආදේශ වෙන්නේ. අපි දැන් බලමු p0 වල කාරණේ. p0 වල සම්ප්‍රයුක්ත ටික කලින් අඳින්න නැති මම හිතන්නේ ඔයගොල්ලෝ ඇද්ද නේද? මට කියන්න බැරි වුණාද මම සම්ප්‍රයුක්ත ටික අඳින්න ඕනේ අර අංක 1 පොයින්ට් එකට අදාළව. තේරුණාද? හරි. එතකොට මෙන්න මේ p0 ගේ ඒ සම්ප්‍රයුක්ත ටික දැක්කහම මේ ව්‍යුහ ටික බලන්න පොතේ මෙන්න මෙතන ඍණාරෝපණයක්. තවත් වෙලාවක මෙතන ඍණාරෝපණයක්. තවත් වෙලාවක මෙතන ඍණාරෝපණයක් ගැවසෙනවා කියලා දැක්ක නේද?
එහෙනම් බෙන්සීන් නෙවෙයි පීනෝල්ගේ සම්ප්‍රයුක්ත ව්‍යුහ ටික දැක්කම වා දකිනවා එයාගේ ඕතොපැරා ස්ථානවල ඍණාරෝපණයක් ගැවසෙනවා. ඍණ කියන්නේ ඉලෙක්ට්‍රෝන. එහෙනම් ඍණ කියන්නේ ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කොතනද? ඕතොපැරා තැන්. අපි හින්දා කියනවා මොකද්ද? බෙන්සින් වලේ සක්‍රිය වෙනවා කියලා. බෙන්සින් වලේ සක්‍රිය. එහෙනම් ළමයි OH කාණ්ඩය මොන කාරකයක්ද? සක්‍රිය කාරකයක්. එයි මේ මෙයාගේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා. ඒ යුගලක් වලයට දීලා වලයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරනවා, සක්‍රිය කරනවා වලයක නිසා මේ OH නේ වැඩි කරේ. OH ට කියනවා සක්‍රිය කාරකයක් කියලා. මේ තැන් පහම තැන් පහ කියන්නේ මෙතනත් එක්ක මේ තැන් හයම සක්‍රිය වෙනවා. මේ තැන් තුන විතරක් නෙවෙයි. තැන් තුනම සක්‍රිය වෙනවා. තැන් හයම සක්‍රිය වෙනවා. ඒ තැන් හයෙන් වැඩිපුර සක්‍රිය වෙලා තියෙන්නේ ඕතොපැරා ස්ථානයේ ඍණාරෝපණය ගැවසෙන ඉලෙක්ට්‍රෝන විබල්ලේ මෑන්ද මතක නැහැ. මේ කේමන් දිනක වැරදි. තේරුම් ගන්න අදින්. එහෙනම් ළමයි පීනෝල් වල වැඩිපුරම සක්‍රිය වෙලා තියෙන ඕතොපැරා ස්ථාන නිසා දෙවනියට එන එක්කන දැන් දෙවනියට එන නියුක්ලියෝෆයිලියක්ද? නෑ දෙවනියට එන්නේ ඉලෙක්ට්‍රෝෆයිලියම තමයි. දෙවනියට එන ඉලෙක්ට්‍රෝෆයිලිය යන්නේ කොතෙන්ටද? කොතෙන්ට යන්නද කැමති? කොතෝ නැත්තම් පැරාතැන්ට යන්න කැමති. මෙයා යන්න කැමති ඕතොතැන්ටයි පැරාතැන්ට. වැඩිපුරම යන්න කැමති පැරාතැන්ට. මොකද අර ත්‍රිමාන අවිහිරතාව තියෙනවා මේ OH ට ළඟයි ඉන්නවා මෙතන. ඒ නිසා පැරාතැන්ට යන්න කැමති. එහෙම එච්චර හන්නේ එච්චර ගැඹුරට. ඕතෝ පැරාතැන් දෙකෙන් උන් තැනකට යනවා. තේරෙනවද? එහෙනම් මෙයා සක්‍රිය කාරකයක් මෙන්ම ඕතොපැරා යොමු කාරකයක්. පීනෝල් සක්‍රිය කාරකයක් මෙන්ම ඕතොපැරා යොමු කාරකයක්. හරි ඔය ටික අපි ලියන්න. තේරෙනවද? ලියා ගන්න. දෙකේ තුන ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ කියන එක යටතේ ලියා ගන්න. පීනෝල් වල ඇති OH කාණ්ඩය. පීනෝල් වල ඇති OH කාණ්ඩයෙහි පීනෝල් වල ඇති OH කාණ්ඩයෙහි O මත ඇති එකසර යුගල මට අද වචන පැටලෙනවා. හරි. පීනෝල් වල ඇති OH කාණ්ඩයෙහි O මත ඇති එකසර යුගල බෙන්සීන් වලයට විස්ථාපනය වී සංප්‍රයුක්ත ව්‍යුහ සදයි. එම සංප්‍රයුක්ත ව්‍යුහ වලින් පෙනෙන්නේ බෙන්සීන් වලේ සක්‍රිය වී ඇති බවත් එම සංප්‍රයුක්ත ව්‍යුහ වලින් පෙනෙන්නේ බෙන්සීන් වලේ සක්‍රිය වී ඇති බවත් ඕතොපැරා ස්ථාන වැඩියෙන් සක්‍රිය වී ඇති බවත්ය. බෙන්සීන් වලේ සක්‍රිය වී ඇති බවත් ඕතොපැරා ස්ථාන වැඩිපුර සක්‍රිය වී ඇති බවත්ය. එබැවින් OH කාණ්ඩය මෙහෙම ගන්න. ඉරක් OH එබැවින් OH කාණ්ඩය සක්‍රිය කාරකයක් මෙන්ම ඕතොපැරා යොමු කාරකයකි. එබැවින් OH කාණ්ඩය සක්‍රිය කාරකයක් මෙන්ම ඕතොපැරා යොමු කාරකයකි. දැන් තේරුණාද? දැන් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශයෙන් ඕතොපැරා තැන් වලට තේරුණාද? දැන් මෙටා තැන්ට ඉතා සුළු ඵලෙ විදිහට යනවා. මෙටා තැන්ටත් යනවා ඉතා සුළු ඵලයක් විදිහට ලැබෙන පොඩ්ඩක්. අහඹුලස පහර දීමක් වෙන්න පුළුවන් තමයි. දැන් වැඩි කතන්දරේ කරලා අපි බෙන්සින් එක්ක සම්බන්ධය කරමු. එහෙනම් ලියා ගන්න වෙනම ඡේදයක ලියන්න. බෙන්සින්ට වඩා පීනෝල් වල වලය සක්‍රිය වී ඇති බැවින් බෙන්සින්ට වඩා පීනෝල් වල වලය සක්‍රිය වී ඇති බැවින් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවලට බෙන්සීන්ට වඩා පීනෝල් වල වලය සක්‍රිය වී ඇති බැවින් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවලට පීනෝල් වැඩි කැමැත්තක් දක්වයි. පීනෝල් වැඩි කැමැත්තක් දක්වයි. හරිද?
දැන් ලියාගමු ප්‍රතික්‍රියා දෙකේ තුනේ එක ලියාගන්න Br2 ඇලෙරක් Cl2 දියර සමග අපි යමු ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවල දීලා තියෙන ටික අපි ගමුනේ දෙකේ තුනේ එක ළමයි Br2 හෝ Cl2 දියර සමග තේරුණා ලියාගන්න phenol Br2 bromine දියර phenol Br2 දියර හෝ Cl2 දියර සමග phenol Br2 දියර සහ Cl2 දියර සමග ප්‍රතික්‍රියාවී සුදු අවක්ෂේපයක් සදමින් එම දියරවල වර්ණ විවරණ කරයි සුදු අවක්ෂේපයක් සදමින් එම දියරවල වර්ණ විවරණ කරයි දැන් කොතෙන්ද තමයි ආදේශ වෙන්නේ? දැන් කොතෙන්ද ආදේශ වෙන්නේ? ඕතු හරි පැරාඩි කරනට දානවා. මෙහෙමයි ළමයි කතන්දර. පීනෝල් ගොඩාක් සක්‍රිය වෙලා ඉන්න මෙතන ලස්සන වැඩක් වෙනවා. Br2 ඕතු පැරක් දැන් 3ට පහ වෙනවා. මරුනේ. අවයි පීනෝල් කියන්නේ ඝනයක් හැබැයි ද්‍රව මට්ටමින් ගන්න පුළුවන්. පීනෝල් කියන්නේ ඝනයක් පොඩ්ඩක් රත් 43යි ළමයි. ද්‍රවයන් පොඩ්ඩක් රත් කරගුවම මේක ද්‍රවයක් වඩපත් වෙනවා. තේරෙනවද? ඉහළොස් පොඩ්ඩක් රත් කරා හරි. හරි එතකොට ඒ පීනෝල් ද්‍රවයක් විතර හිටිනවා කියලා හිතනවා Br2 එක දැම්මම දැන් පීනෝල් ඝන මට්ටමින් ගන්න පුළුවන් කියන්නේ පීනෝල්ට මේ බ්‍රෝමින් කැලි තුනක් සෙට් කරනවා කියන්නේ මේ පැහැදිලිවම ඝනයක්. ඇයි? මේ මෙන්න මේ ටික ජල බීතික කොටස වැඩිනවා Br වල මෞලික ස්කන්ධය 80ක් 83ක් සෙට් වෙනවා මේ බෙන්සීන්ට. තේරුණාද? එතකොට පැහැදිලිවම මේක ජල බීතික කොටස විශාල නිසා ජලයේ දිය වෙන්නේ ඒක නිසා මේ සුදු අවක්ෂේපයක්. එතකොට Br2 ගේ වර්ණය මොකක්ද? රතු දුඹුරු පාටයි. Br2 වල වර්ණය රතු දුඹුරු පාටයි. Br2 මේකට වැය වුණු නිසා Br2 ඉවර වෙනවා. එහෙනම් එයාගේ වර්ණය විවරණ වෙනවා. Br2 ගේ වර්ණය විවරණ වෙනවා. අන්න ළමයි හඳුනා ගැනීමේ ප්‍රතික්‍රියාවක් ලස්සන තේරෙනවා. දැන් ක්ලෝරිනුත් තමයි. ක්ලෝරින් දියර නම් ඉච්චර ලොකු වර්ණයක් ගන්න බෑ තේරුණාද? බ්‍රෝමින් තමයි අපි ගන්න හඳුනාගන්නේ. හැබැයි ක්ලෝරින් දියරත් මේ ප්‍රතික්‍රියාව ලස්සනට වෙනවා. කොච්චර සක්‍රියද කියනවා නම් Cl තැන් 3ටම බැඳෙනවා යාල. මේක යටතේ ගියාගන්න බලන්න. සුදු අවක්ෂේපය. ලියන්න. හරිනේ. 246 tribromopenol 246 trichlorophenol එහෙම තමයි නම. තේරෙනවද? යමු 246 ලියන්න. tribromopenol එක දිගට ලියන්න ඉස්තන්නේ නැහැ. 246 tribromopenol මෙතන 246 trichlorophenol කියලා ලියන්න. කයි දෙකයි වනේ අපි තව ටිකක් ලියගමුද පහ කලින් ඉවත් එක නිකම් බෙන්සින් ගත්තොත් Br2 දාන්න අතර නිකම් බෙන්සින් ගත්තොත් Cl2 දියර දාන්න प्रतिक्रिया නොවේ ප්‍රතික්‍රියාවේ ළමයි නිකන් බෙන්සීන්ට මේ බෝමින් දියර දැම්මට ඔයාට හිතන්න එපා මේ Br එකතු කරගන්න පුළුවන් කියලා. මේ බ්‍රෝමින් මෙයාට එකතු වෙන්නේ නැහැ. මොකද ඉලෙක්ට්‍රෝෆිලික ආදේශයක් වෙන්නේ නැහැ. මෙයා බෙන්සීන් වලේ අරේ තරම් සක්‍රිය නැති නිසා. බෙන්සීන් වල අරේ වගේ සක්‍රිය නැති නිසා මේ ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. ඔයාට බ්‍රෝමින් එකක් සෙට් කරගන්න ඕන නම් බ්‍රෝමෝ බෙන්සින් ගන්න ඕන නම් ඔයාට ක්ලෝර එකක් සෙට් කරන ක්ලෝරෝ බෙන්සින් ගන්න ඕන නම් ඔයා දාන්න ඕනේ නියත් එක්ක ලුයිස් අම්ලයක් හැලජන වාහක උත්ප්‍රේරකයක් දාන්න ඕනේ මෙන්න මේක
හැලදෙන වාහක උත්ප්‍රේරකය මොනවද? FeCl3 Cl2 අන්න ළමයි ක්ලෝරෝබෙන්සීන් දැන් ඔය කියලා දීලා තියෙන්නේ. තේරුණානේ? ඔය එකක් ලියාගන්න ඔය පහක් ලියාගන්න 6 වෙනි එකටත් ලියාගන්න බෙන්සීන් දාලා. බෙන්සීන් මොකක්ද? Br3 Br2 එක තැනකට විතර සෙට් වෙනවානේ. ඒ ටික ලියාගන්න ඔක්කොම. ඒ කියන්නේ බෙන්සීන්ට නිකන් බ්‍රෝමීන් තියලා දාලා බෑ. ඔයා බලන්න පීනෝල් කොච්චර සක්‍රියද කියනවා ළමයි. පීනෝල් වලට හැලජන වාහක උත්ප්‍රේරකයක් දැම්මෙත් නෑනේ. පීනෝල් කොච්චර සක්‍රියද කියනවා යාට උත්ප්‍රේරකත් එපා. බ්‍රෝමීන් තියර හොඳටම ඇති. ඒ මදිවට තැන් තුනටම සෙට් වෙනවා. බලන්න කොච්චර සක්‍රියද කියලා. අපිට ඉන්න සක්‍රියමයකින් දෙවෙනියට සක්‍රිය කාණ්ඩ තමයි OH කියන්නේ. තේරුණා? ඊට වඩා NH2 කාණ්ඩේ සක්‍රිය තාම හම්බුන්නේ නෑ. ඒක යටතේ ලියාගන්න. ඒක යටතේ ලියාගන්න ඔය ටික ලියාගෙන. පීනෝල් උත්ප්‍රේරක නැතිව Br2 සහ Cl2 දියර සමග ප්‍රතික්‍රියා කළද පීනෝල් උත්ප්‍රේරක නැතුව Br2 සහ Cl2 දියර සමග ප්‍රතික්‍රියා කළද බෙන්සීන් එසේ නොකරයි. බෙන්සීන් Cl2 හෝ Br2 සමග ප්‍රතික්‍රියා කරන්නේ හැලජන වාහක උත්ප්‍රේරක වරහණ තුල ලියාගන්න නිර්ජලීය FeCl3 නිර්ජලීය FeCl3 නිර්ජලීය FeBr3 නිර්ජලීය AlCl3 නිර්ජලීය AlBr3 යකඩ කුඩු ගන්න පුළුවන් Fe කුඩු කියලා වරහන් වහලා ඇති විට පමණි එහෙනම් ළමයි ඔන්න පීනෝල් වල බ්‍රෝමිනීකරණයයි ක්ලෝරිනීකරණයයි අපි කතා කරා. බෙන්සින් වල නේ පීනෝල්. හරි. එහෙනම් දෙකේ 3 2 දාගන්න. HNO3 සමග. එහෙනම් නයිට්‍රෝකර්බන් ළමයි පීනෝල් දැන් නයිට්‍රෝකර්බන්. හරි සරල දේවල්. බෙන්සින් නයිට්‍රෝකර්බනීකරණ කරනවා සාන්ද්‍ර සල්ෆියුරික් සහ සාන්ද්‍ර නයිට්‍රික් කරනවා. එතකොට සල්ෆියුරික් වලින් නයිට්‍රික් කාප්ලිය ප්‍රෝටෝනීකරණය කරනවා. එතකොට නයිට්‍රික් භස්මයක් ලෙස හැසිරීලා සල්ෆියුරික් කියන උත්ප්‍රේරකය අම්ලයක් ලෙස හැසිරීලා NO2+ කියන ඉලෙක්ට්‍රෝෆයිලය ජනනය කරනවා මාධ්‍ය. අන්නේ ජනනය වූ NO2+ කියන ඉලෙක්ට්‍රෝෆයිලය දැන් පහර දෙනවා බෙන්සින්ට. ඒක නිසා බෙන්සීන්ගෙන් නයිට්‍රෝබෙන්සීන් ගන්න නම් වාට සාන්ද්‍ර සල්ෆියුරික් සාන්ද්‍ර HNO3 කියන උත්ප්‍රේරකයයි ප්‍රතිකාරකය දෙකම ඕනේ. නමුත් පීනෝල් කොච්චර සක්‍රියද කියනවා නම් ළමයි තනුක නයිට්‍රික් තිබුණාම ඇති සෙල්සියස් 20ක වගේ කුඩා උෂ්ණත්වයකදී ළමයි ඕතෝ පැරාතැන්ට සෙට් වෙනවා. මොකද්ද? NO2 හෝ එතන නම් තැන් තුනටම ගන්න එපා. තනුකනේ දාන්න. බලන්න අතන සාන්ද්‍ර නයිට්‍රික් දාන්න ඕනි සාන්ද්‍ර සල්ෆියුරික් කියන උත්ප්‍රේරකයත් එක්ක. මෙතන සාන්ද්‍ර දාන්න ඕන. එතන සෙල්සියස් 50ට විතර රත් කරනවත් එක්ක ළමයි තේරෙනවද? මෙතන තනුක නයිට්‍රික් ඇති. උත්ප්‍රේරකය උනිත් නෑ. උෂ්ණත්වයත් අඩු බලන්න කොච්චර සක්‍රියද කියලා. මේකක් දාන්න. මේක පටල ගන්න එපා. වැරදියට ලියා ගන්න එපා. හදිසියෙ වීඩියෝ එක මෙහෙම ඔය බලන්න එපා. තේරුණාද? සාන්ද්‍ර HNO3
සාන්ද්‍ර H2SO4 බලන්න මේ පරණ ප්‍රතික්‍රියා අපිට ආයෙ අහුවෙන්නේ නැහැ. මේ පීනෝල් මේ බෙන්සින් හුදෙක් බෙන්සින් පමණයි. අන්න බලන්න. සෙල්සියස් 50යි කියලා දාන්න. සෙල්සියස් 50. හරිනේ. අපි දාමුද මේකට පීනෝල් වලට සාන්ද්‍ර නයිට්‍රික් දාමු. පීනෝල් වලට සාන්ද්‍ර නයිට්‍රික් දැම්මොත් දැන් තුනටම අනේ ඉතින් මේක පටලගෙන ලියන්න එපා නේද? සාන්ද්‍ර HNO3 දැම්මොත් ළමයි තන් තුනටම යනවා. පැහැදිලිද? ලියන්න. ඔය ඉතින් සක්‍රියතාව ගැන ඕක පහදන්න පුළුවන් සක්‍රියතාවයෙන් කියලා නේ. මාතෘකාව තාඩියක් දික් කරමුද අපි? යන්නේ HNO3 සමග නයිට්‍රෝකරණය. දෙකේ 3 දෙකට යන්නේ HNO3 සමග නයිට්‍රෝකරණය කියන්නේ. දැන් ඔය ප්‍රතික්‍රියා තුන ලියුවනේ ආ දැන් ලියගෙන පීනෝල් තනුක නයිට්‍රික් සමග සෙල්සියස් 20 වැනි පහළ උෂ්ණත්වයේදී පවා පීනෝල් තනුක නයිට්‍රික් සමග සෙල්සියස් 20 වැනි පහළ උෂ්ණත්වයේදී පවා නයිට්‍රෝකරණය වන අතර H2SO4 උත්ප්‍රේරකයේද අවශ්‍ය නොවේ. H2SO4 උත්ප්‍රේරකයේද අවශ්‍ය නොවේ. පීනෝල් සාන්ද්‍ර නයිට්‍රික් සමග ලියන්න බලන්න 2,4,6 ට්‍රයිනයිට්‍රොපීනෝල් ලබා දේ. පීනෝල් සාන්ද්‍ර නයිට්‍රික් සමග 2,4,6 ඉරක් ට්‍රයිනයිට්‍රොපීනෝල් ලබා දේ. ඔබට කියනවා තමයි පික්‍රික් ඇසිඩ් කියලා කියනවා. මේකට හරි ප්‍රසිද්ධ එක්කනේ පික්‍රික්. එයා ප්‍රබල අම්ලයක්. හරි. එයා ප්‍රබල කියන්නේ මේ කණිජ අම්ල තරම් නෑ. උනාට හොඳ අම්ලයක්. තේරෙනවද? පීනෝල් වලට වඩා මෙයා අම්ලිකයි. තේරෙනවද? යාළුවා. මේකත් ලියන්න පික්‍රික් ඇසිඩ් කියලා ලියන්න. පික්‍රික් ඇසිඩ්. ඊට පස්සේ ලියන්න පික්‍රික් ඇසිඩ් නැත්නම් ට්‍රයිනයිට්‍රොපීනෝල් 2,4,6 ට්‍රයිනයිට්‍රොපීනෝල් පීනෝල්ට වඩා ප්‍රබල අම්ලයක් වන අතර මම මේක වෙනම කියලා දෙනවා ලස්සනට ඕක ලස්සනට ආයි කියලා දෙනවා හරි ආයෙන්න 2,4,6 ට්‍රයිනයිට්‍රොපීනෝල් පීනෝල්ට වඩා ප්‍රබල අම්ලයක් වන අතර Na2CO3 NaHCO3 ඒවා Na2CO3 NaCO3 සමග පවා ප්‍රතික්‍රියා කර CO2 මුදාහරි අවුල් නේද ළම එහෙම කිව්වා. මොන්න මම දැන් පොඩ්ඩක් ලාවට කියලා දෙන්නේ. ආම්ලික තාම ලාවට කියලා දෙනවා. තප්පර 30ක් ඇතුළත. මේ ටික තප්පර 30ට ගන්න බෑ. දැන් අම්ලික ටික. මෙයාට වඩා මෙයා ආම්ලිකයි කියලා තප්පර 30කින්. මොකද්ද ළමයි? පීනෝල් වල ආම්ලිකතාව කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ OH බන්ධනයේ බිඳිලා H+ පිට වෙන්නේ හැකියාව. පීනෝල් ඇල්කොහොල් වලට වඩා ආම්ලිකයි සම්ප්‍රයුක්තතාව අනුව පේනවා ළමයි.
P0 අයිනේ H+ ගියාට පස්සේ හැදෙන P-net අයිනේ සම්ප්‍රයුක්ත විහවල ස්ථායීතාව P0 වලට වඩා වැඩි නිසා P-net හැදෙන්න බරයි. ඒක නිසා H+ පිට යන ඉන්න මෙයාගේ හොඳ ආම්ලිකතාවක් තියෙනවා. මෙයා හදන සම්ප්‍රයුක්ත ව්‍යුහ ගාන වැඩි. මේ NO2 තුනක් එකතුනේ ගොඩාක් සම්ප්‍රයුක්ත ව්‍යුහ හදනවා. ඒ විතරක් නෙවෙයි NO2 කියන්නේ ඉලෙක්ට්‍රෝන අදින ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ආකර්ෂණය කරන වික්‍රියකාරක. මෙහෙන් ඉලෙක්ට්‍රෝන අදිනකොට තුන් දෙනෙක් එක්ක මේ බන්ධනේ තවත් ද්‍රවීය වෙලා මෙන්න මේ OH බන්ධනේ ද්‍රවීයතාව ගොඩක් වැඩි වෙනවා. ඒක නිසා H+ පිට කරන්න හරිය කැමතියි. ඒක නිසා මෙයාට වඩා ආම්ලිකතාව මෙයාගේ වැඩි. එක NO2 කෙනෙක් හිටියොත් මෙයාට වඩා වැඩි, මෙයාට වඩා අඩු. තේරුණානේ? හා. පස්සේ කියලා දෙනවා. පස්සේ කියලා දෙනවා ලස්සනට. දෙකේ තුනේ තුන ලියාගන්නමයි. P0 වල يعني P0 වල ෆීඩල්ක්‍රාෆ්ට් ඇල්කිල්කරණය සහ P0 වල ෆීඩල්ක්‍රාෆ්ට් ඇල්කිල්කරණය සහ ෆීඩල්ක්‍රාෆ්ට් ඇසිල්කරණය යන P0 වල ෆීඩල්ක්‍රාෆ්ට් ඇල්කිල්කරණය සහ ෆීඩල්ක්‍රාෆ්ට් ඇසිල්කරණය එතගන්න එපා මෙන්න ළමයි ෆීඩල්ක්‍රාෆ්ට් ඇල්කිල්කරණය මේ ඇසිල්කරණය විද්‍යාලීය AlCl3 වැනි උත්ප්‍රේරකයක් හමුවේ මතකයි නේද බෙන්සීන් දැම්මා දැන් බෙන්සීන් තෝක සෙට් වුණා නම් ළමයි P0 වලට සෙට් වෙනවා වගේ අපිට ගන්න පුළුවන් නේ අනිත් එක Cl CH2 CH3 ඒ විදිහට ඇලුමිනියම් ක්ලෝරයිඩ් වැනි උත්ප්‍රේරකයක් හමු ළමයි සාර්ථක නේද නිකම් මාතෘකාවක් දීලා බොරුවට උගන්වන්න හැදුවට නෑ ළමයි සාර්ථක නැහැ. ඒකට හේතුව ඒක අලුත් සිලබස් එකේ තියෙන ලස්සන පොයින්ට් එකක් තියෙනවා. ඒකට හේතුව මේගොල්ලෝ P0 කියන බෙන්සීන් එක ලස්සනට වෙනවා. P0 එක්ක ළමයි ප්‍රතික්‍රියා කරද්දී අතරමැදි සංකීර්ණයක් හදනවා. ඒක නිසා මේ ෆීල්ඩ්ක්‍රාෆ්ට් ඇසිල්කරණයට ඇල්කිල්කරණයට ගන්න නම් එපා. පරණ පොත්වල පරණ පේපර්ස් වල තියෙනවා වාට ගන්න බෑ එහෙම තේරෙනවා මම උගන්නලා තියෙනවා තුන ඔය ටිකම ලියා ගන්න හැබැයි P0 නේ බෙන්සින් ගන්න ඔය ටිකම දාන්න Cl දැන් අපි Cl Cl3 Cl ලස්සන්ට එනවා ළමයි බෙන්සින් විතරයි නෙන්නේ බෙන්සින් විතරයි නෙන්නේ මේ දෙකට හරි ටිකක් දාලා මේ දෙකට වැරදි ටිකක් දාන්න ලස්සන්ට රතු පෑන අරගෙන තේරෙනවද ඕන සිලබස් එකේ නැති ඕන මම සංකීර්ණ ඇඳලා පෙන්නන්න දැනුම පොත සඳහා තේරෙනවද මෙන්න මේක ඇඳගත්තා නේද ලියා ගන්න ඈ මොකක්ද වාක්‍යයක් ලියවද මයිදා ලියුවා P0 ලියාගත්ත නැත්නම් එහෙම කියන්නේ P0 ලියුවන ලියා ගන්න එපා මට මතක නැහැ හරි P0 ෆීඩල්ක්‍රාෆ්ට් ඇසිල්කරණයට සහ ඇල්කිල්කරණයට ලක් නොවේ P0 ෆීඩල්ක්‍රාෆ්ට් ඇල්කිල්කරණයට සහ ඇසිල්කරණයට ලක් නොවේ මන්ද අන්නේ කියන්නේ මන්ද නැත්නම් මන්ද කියලා ඕනේ නැත්නම් යටින් ඔය දෙක ඔයා මේ ටික ලියන්නේ යටින් ලියන්නේ නැත්නම් P0 ඇසිල්කරණය සහ ඇල්කිල්කරණයේදී එකතු කරන P0 ඇල්කිල්කරණය සහ ඇසිල්කරණයේදී එකතු කරන උත්ප්‍රේරකයේ සමග ප්‍රතික්‍රියා කර සංකීර්ණ සාදයි P0 ඇසිල්කරණයේදී සහ ඇල්කිල්කරණයේදී එකතු කරන උත්ප්‍රේරකයේ සමග ප්‍රතික්‍රියා කර සංකීර්ණ සාදයි කියලා මෙන්න මෙහෙම අද ගන්නවා. ඒවා හරිම ලස්සන ඇත්ත කතන්දර කියනවා. සිලබස් එකට එකතු වුණු මෙන්න ඔය ඇත්ත එක මෙහෙම ප්‍රතික්‍රියා කරලා හදනවා තමයි මෙහෙම එකක්. O H Al Cl තුනයි මේ ඉලෙක්ට්‍රෝන වල තාමත් තියෙනවා මෙයාමට ධනාරෝපණයක් ක්ලෝරින් ඇලුමිනියම්ට බත් රේඛා හතරක් කියන මෙයාගේ ඍණාරෝපණය මෙන්න සංකීර්ණ
තේරෙනවද? ඇසිඩ් කර්මයේදී ඇල්කිල් කර්මයේදී ඔයාලට දාන්න යනවා නම් උත්ප්‍රේරකයක්. දැන් උත්ප්‍රේරකයක ප්‍රතික්‍රියාවක සංකීර්ණයක් හදලා මෙන්න සංකීර්ණ. කාට ලියා ගන්න. දැනුම පොත සඳහා. ඔය අහන්නේ නැහැ එක්සෑම් එකේ ඔය කොහෙවත් නැහැ. හරි. හරි. පියන් ඊළඟ ප්‍රතික්‍රියාවට දෙකේ තුනේ හතර දාගන්න. ඩයසෝනියම් ලවණ සමග පීනෝල් වලට ළමයි භාෂ්මික මාධ්‍යයේදී මේක භාෂ්මික මාධ්‍යය කරන්න ඕන වැඩ. මෙන්න මෙහෙම එකක් N2CL මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නේ නැහැ මේක. මේ ඩයසෝනියම් ලවණ කියන්නේ මේක ඔයාලට වැඩි කල් වෙන කලින් තව සත්‍යයකින් හමු වෙනවා. තේරුණා? මේ මොකක්ද? පීනෝල් වල සෝඩියම් ලවණේ. පීනෝල් වල සෝඩියම් ලවණය කියලා කියන්නේ පීනේට් අයනේ. භාෂ්මික මාධ්‍යයේ තිබුණා ඉවරලා මේ භාෂ්මයක් දැම්මම පීනෝල් වලින් පීනේට් අය හැදෙනවා. මේ පීනෝල් වල භාෂ්මික මාධ්‍ය තියෙනවානේ පීනේට් අයනේ. ඒකට දානවා ඩයසෝනියම් ලවණේ. හරිනම් මම දෙන්න ඕනේ පීනේට් අයනේ ප්‍රතික්‍රියාවට දෙන්න ඕනේ අහන්න. තේරුණාද? ඩයසෝනියම් ලවණේ එක දැම්මම ළමයි මෙන්න මෙහෙම එකක් වෙනවා. මේ පීනෝල් වල O- Na plus B මේ පැරායිස්ටරයට මෙයා සෙට් කරලා මෙන්න මෙහෙම. මෙයාත් එක බන්ධනයක් හදාගත්තා. මෙන්න මෙයා යනවා මෙයාත් එක බන්ධනයක් හදලා එතන මේක බන්ධන දෙකක් වෙනවා මෙන්න මෙහෙම. තේරෙන්නේ නැහැ මිලෝ හසන. කොහේ තේරෙනවද? ලස්සන තැඹිලි පාට සායම. මෙයා තැඹිලි පාට සායම. ඩයි එක. තේරුණාද? ආවක ලියා ගන්න කලින් ලියා ගන්න. පීනෝල් භාෂ්මික මාධ්‍යයේදී ඩයසෝනියම් ලවණ සමග ඩය කියලා කියනවානේ. ඩයසෝ. පීනෝල් භාෂ්මික මාධ්‍යයේදී ඩයසෝනියම් ලවණ සමග ඇසෝ සායමක් සාදයි. ඇසෝ ඩයි කියලා කියන්නේ ඇසෝ සායමක් සාදයි. පීනෝල් භාෂ්මික මාධ්‍යයේදී ඩයසෝනියම් ලවණ සමග ඇසෝ සායමක් සාදයි. මෙය රතු තැඹිලි පැහැතිය කියලා ප්‍රතික්‍රියාව ලියලා දකුණු පැත්තේ ඉන්න එක්කෙනා යටින් ලියා ගන්න ළමයි රතු තැඹිලි සායම කියලා. ලියා ගන්න. මේක රතු තැඹිලි සායම. මෙතන ළමයි පීනෝල් වල මෙහෙමයි ඒක අතන දෙන්න නොදුන්නයි කියලා දැන් තේරුම් ගන්න ළමයි මේක වැටෙන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාව යටතට යනවා. දැන් O- Na plus එක මෙතන ප්‍රතික්‍රියාවක් නෙවෙයි නේද? අතෙන්ට මෙතන එකතු වෙලා නැත්නම් මේක එකතු වෙලා තියෙන්නේ දෙකේ 3 යටතේ. දෙකේ 3 මොකද්ද? ඉලෙක්ට්‍රෝෆිලික ආදේශය. තේරුණාද? ඔය දෙකේ 3 4 ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ වර්ගයෙන් තියෙනවා. වාටිතේ මම වේගෙන් කරනවනේ කියලා. ඒවා අපි ගොඩාක් ලොකුවට පුනරීක්ෂණ කරනවා ළමයි. ඕක කොලෙන්ද බයෙන්ද දෙන්නේ හැම එකම ආයෙ කතා. මම ඉක්මනට මේක ඉවර කරන්නයි මොකද. තේරුණාද? හරි. අපි දැන් ඒක ඉවරයි. ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ඉවරයි. දෙකේ 4 ලියගෙන වෙනත් ප්‍රතික්‍රියා යාගෙන පීනෝල් වලින් බෙන්සීන් ලබා ගැනීම. පීනෝල් වලින් කොහොමද බෙන්සීන් ලබා ගන්න? මේක මම මේ දෙන ප්‍රතික්‍රියා සිලබස් එකේ නෑ. හොඳයි. යාගන්න. පීනෝල් වලින් බෙන්සීන් ලබා ගැනීම මොකද 2 2 4 1. ඒක වැටෙන්නේ වෙනත් ප්‍රතික්‍රියා යටතේ. හරි. යාගන්න.
පීනෝල් සිංක් කුඩු ඉසැට්නේ පීනෝල් සිංක් කුඩු සමග ආසවණයෙන් බෙන්සීන් ලැබේ. මේවා හරි ප්‍රසිද්ධ ප්‍රතික්‍රියා වෙයි. අපේ සිලබස් එකේ ඉස්සර තිබුණා නම. සිංක් දූලි කියලා කියනවා. සිංක් කුඩු ආසවණය. රත් කරනවා මේ සිංක් කුඩුත් එක්ක රත් කරනවා කියන එක තමයි සිංක් දූලි ආසවණය කියන්නේ. දැන් මෙන්න පීවා. තේරෙනවද? හරි සිංක් ඔක්සයිඩ් කියන ඔක්සයිඩ් එකක් හැදෙනවා. මේක රිඩොක්ස් ප්‍රතික්‍රියා සිංක් ඔක්සයිඩ් හැදෙනවා. ඒකට නෑ ප්‍රතික්‍රියා මේක අහන්නේ කවදාවත්. මම මේ දුන්නට මේ කොහෙන්වත් අහන්නේ නැහැ පරණ ප්‍රතික්‍රියාවල ඕගොල්ලෝ දැන් අණු ගණන් වලින්ම ගණන් අහනවා. ඒ කියන්නේ මේ ගණන් ගොඩාක් පරණ ගණන් හදන්න එපා. හොඳයි හදන එක නියමයි. ඕගොල්ලෝ ගොඩක් වෙනස් වෙලා තියෙන ළමයි මේ අවුරුදු ගාණක් තිස්සේ ඇවිල්ලා ඒක නිසා පරණ ප්‍රතික්‍රියා ඕගොල්ලන්ට අහුනේ ඕගොල්ලන්ට මම උගන්වපු නැති ඒවා. හරි ඒ කියන්නේ මම උගන්වන්නේ නැහැ කියලා හිතන්න පුළුවන් නෙමෙයි. මේකට හේතුව මේකයි මම තක්කෙට උගන්වන්නේ සිලබස් එකට අනුව. සිලබස් එකට නැතිවත් උගන්වනවා නෑ කියලා ඕගොල්ලන්ට කියලා. තේරෙනවද? මේවා නෑ සිලබස් එකේ. මට මම දෙනවා නිකන් හම්බුනේ කොහේ හරි තැනක. ඒකයි දෙන්නේ. කෙමිස්ට්‍රි මම උගන්වන්න ඕනේ. ඒකක් ගන්නකොට වාට ඉගෙන ගන්න ඕනේ කෙමිස්ට්‍රි නේ. මෙන්න මේක ලියන්න. සිංක් ඔක්සයිඩ් ලියන්න. මේක ලියාගන්න. මේව ප්‍රතික්‍රියාව විෂය නිර්දේශයේ නොමැති බැවින් භාවිතා නොකරන්න. මේවා හදාගන්න විදි තියනවා ළමයි බෙන්සින්ගෙන් වෙන වක්‍රම වලින් පියවර කීපයක් කියලා මම ලස්සනට කියලා දෙන්න පරිවර්තනයක් කියලා. ලියාගන්න මේ ප්‍රතික්‍රියාව විෂය නිර්දේශයේ නැති බැවින් භාවිතා නොකරන්න. ඊළඟ එක නම් තියෙනවා මේ. හරිනේ. අතර දෙක ලියාගන්න. උදාසීන FeCl3 සමග උදාසීන ෆෙරික් ක්ලෝරයිඩ් සමග ලියාගන්න. පීනෝල් උදාසීන ෆෙරික් ක්ලෝරයිඩ් සමග පීනෝල් එක නියම ලස්සන හඳුනා ගැනීම ප්‍රතික්‍රියා. පීනෝල් උදාසීන ෆෙරික් ක්ලෝරයිඩ් සමග දම්පැහැ සංකීර්ණයක් සදයි. තමයි යකඩවල ධන 3 තියෙන්නේ. ධන 3 මේ පීනෝල් වල O එකක් එක්ක මෙහෙම පීනේට් අයින් ඒ පීනේට් අයින් 6ක් මේ යකඩ වටා බැඳෙනවා මෙහෙම. මෙහෙම බැඳෙනවා. Fe2+ වටා මේ O- C6H5. මේ දායක බන්ධනය C6H5 O- දායක බන්ධනය O- C6H5 දායක බන්ධනය ෆෙරික් වටා බැඳෙනවා. 6 දෙනෙක් බැලුවා. ඒක සංකීර්ණ තමයි මම මේ දීලා තියෙන්නේ. මේ සංකීර්ණ තමයි මේ තියෙන්නේ. FeOC6H5 6ක් තියෙනවා. එතකොට මෙයාගේ ඍණ 6ක් එනවා. මෙයාගේ ධන 3යි මූල ආරෝපණේ ඍණ 3යි. එතකොට මෙතන හයිඩ්‍රජන් තියෙනවා නේද? හයිඩ්‍රජන් 6ක් තියෙනවා. H+ 6ක් තියෙනවා. මෙතන ක්ලෝරින් 3ක් එක්ක ළමයි 3යි HCl හැදෙනවා. තව 3ක් ඉතුරු H+. මෙන්න මේක තමයි ප්‍රතික්‍රියාව. මෙන්න මේක ඇදලා. මේකට කියනවා දම්පැහැ සංකීර්ණ. ඕන හඳුනා ගැනීම පරීක්ෂණය. ඊළඟට දම්පැහැ සංකීර්ණ. පරිවර්තන වලට එහෙම අහු වෙන්නේ නැහැ. උනාට හඳුනා ගැනීම පරීක්ෂණ එහෙම තියෙනවා ළමයි ඕගනික් කරලා. එතකොට ආනට ඕවා හොය. එන්නානේ. ළමයි පීනෝල් නරමයි ඉවරයි. පීනෝල් නවසන්. ආතුගාල් ලියාගන්න. ඇල්ඩිහයිඩ් සහ කීටෝන අංක 3. මොකද්ද? ඇල්ඩිහයිඩ් සහ කීටෝන. ඇල්ඩිහයිඩ් කියලා කියන්නේ ළමයි මෙන්න මේක. කීටෝන කියලා කියන්නේ R1C R2 ආකාරනේ. අංක 3 ඇල්ඩිහයිඩ් සහ කීටෝන අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.